ධර්ම ශ්‍රවණාබිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත පෙරදැරිව තැන්පත්ව සූදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ කෑකල්ල මොළගොඩ වේකුලදෙනියේ ජයන්ත විජයවර්ධන මහතා සහ මැදවැල සුනිල් රාජකරුණා ජයසිංහ මහතා ඇතුළු ඔවුන්ගේ දියණියන් විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීල ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අද දවසේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්ම දේශනාවේදී විශේෂයෙන් කතා කරන්නේ මරණය ගැන. අපි දන්නවා මේ වෙනකොට ලෝකේ පුරාම මරණ බය සියලු මිනිස්යන් තුළ ඇතිවෙමින් පවතින කාලයක්. මේ මරණය ධර්මයේ විස්තර වෙන්නේ කොයි ආකාරයෙන්ද? සමහරු කියන ඔය මොනවා ආවත් ඔය අපි ගෙනාපු ආයුෂ තමයි. ඔබ අහලා ඇති සමහර අය කියනවා මේ යාගේ කර්මය, ඒ කර්ම විපාකයක්. සමහර වෙලාවට 100,000 ගණන්, දසදහස් ගණන් මේ වසංගතය වගේ රෝගවලින් ලෝකේ ලක්ෂ ගණන් මිනිසුන් මිය යනවා. ඒ වගේම භූමිකම්පා, නායාම්, ගං වතුර විටින් විට ඇතිවෙන විපත් වලින් 100,000 ගණන් මිනිසුන්ගේ ජීවිත අහිමි වෙනවා. එතකොට මෙන්න මේ මරණය කියන එක කෙනෙක්ගේ ආයුෂ ගෙවලා මැරෙන්න පුළුවන්, කර්ම විපාකයක් ඉස්සර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එවැනි විපතක්, හදිසි අනතුරක්, විපතක්, එවැනි දෙයක් ආයුෂ තියෙද්දි ජීවිතේ මරණය කරා යන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු මේ මරණය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොහොමද මේ මරණය විග්‍රහ කරලා තියෙන්නේ. මරණාසන්න මොහොතේ ස්වභාවය කොයි වගේද, මොන විදිහද අපි ධර්මානුකූල දේශනාවලින් බුදුහාඳුරන් කාලේ සිදුවීම් වලින් කොහොමද අපි ඒ ස්වභාවය තේරුම් ගන්නේ? ඒ වගේ මරණ මංචකේ අපිට ධර්මයේ සිහි කරගන්න පුළුවන්ද? කොහොමද කෙනෙක් මරණාසන්න මොහොතේ ධර්මයේ හිත පිහිටවන්නේ? මෙන්න මේ කාරණාද ධර්මානුශාසනාව තුළ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, බුදුහාඳුරු අපිට කෙනෙකුගේ ජීවිතේ මරණය මේ විදිහට විස්තර කරනවා. ආයුක්ඛේ මරණ, කම්මක්ඛේ මරණ, උභයක්ඛේ මරණ, උපච්ඡේද මරණ කියලා මරණය කොටස් 4කට ධර්මයේ විස්තර කරලා තියෙනවා. ආයුක්ඛේ මරණ කියලා කියන්නේ අපි කවුරුත්, ඔබ මම අපි කවුරුත් උපදිනකොටම
අපේ පෙර සසරේ අපි උපදිනකොටම ගේන කර්ම විපාකත් එක්ක අපිට ලැබෙනවා එකට ධර්මයේ විස්තර කරනවා ජීවිතේන්ද්‍රිය. කෙනෙකුගේ උපතින් ගෙනාපු ආයුෂක් තියෙනවා. ඒ ආයුෂ සම්පූර්ණයෙන් ගෙවලා විඳලා සම්පූර්ණ ආයුෂ වින්දනය කරලා මැරෙන අය ඉන්නවා. අපි එහෙම කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මරණේ ධර්මයේ හඳුන්වන්නේ ආයුක්කේ මරණ. එයා ආයුෂ ගෙවලා මිය ගියා. සමහරගෙන යාගෙන ආපු ආයුෂ තමයි. හැබැයි මතක තියාගන්න ඒ ආයුෂ ඔබටවත් මටවත් අපිට කෙනෙක්ගේ ජීවිතේ බාහිරින් බලලා එයා ජීවත් වෙච්ච කාලෙ දිහා බලලා එයා මැරිච්ච විදිහ දිහා බලලා මේක නම් හරියටම ආයුක්කේ මරණය. මේක නම් කම්මක්කේ මරණය. අපිට එහෙම නිගමන දෙන්න බෑ හරියටම. දැන් බලන්න පුංචි රාහුල හාමුදුරුවෝ සසරි මහා පින් ඇති කෙනෙක් කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. බුදුවෙන මහා පින්වන්ත බෝසතාණන් වහන්සේ නමකගේ ගිහි කල පුත්‍රාත්නය බවට පත්වෙන්. ඒ වගේමයි මේ බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබුණේ රාහුල මහරහතන් වහන්සේට. හැබැයි තමන්ගේ පියාණන් වන ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිද්දී. බුදුහාන්දුරුව පිරිනිවන් පෑවේ අවුරුදු 80 සම්පූර්ණ වෙනකොට. ඒවගේම යසෝදරා රහත් භික්‍ෂුණිය ඒ වෙනකොට උතු මරහත්වයට පත්වෙලා යසෝදරා රහත් භික්‍ෂුණියත් වැඩ සිටිය තමන්ගේ මෑනියන්. යසෝදරාව පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වසරකට පෙර. එකැන වසර 79දී තමයි පිරිනිවන් පාලතිය. එතකොට තමන්ගේ අම්මතාත්ත දෙන්නම මනුලෝ වැඩ සිටිද්දිම පුංචි රාහුල හාන්දුරන්ගේ ආවිෂ ඉවර වුණා. ඒ උපතින් ගෙනාපු ආවිෂ. එහෙමනං අවුරුදු 40 ගණන වෙනකොට උන්වහන්සේගේ ආවිෂ අවසන් වෙලා තියෙනවා. ඒ නිසා පුංචි රාහුල හාමුදුරුවෝ දවසක් භාවනා කරනකොට දැක්ක එවෙනකොට රහත් වෙලා රාහුල මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ආවිෂ ඉවරයි. උන්වහන්සේ කල්පනා කරා මගේ පියාණන් වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේ මනුලෝ තාම වැඩ ඉන්නවා. මගේ මෑණියන් වහන්සේත් ඒ රහත් භික්ෂුණීන් වහන්සේ තාමත් මනුලෝ වැඩ ඉන්නවා. ඒ දෙන්නටම කලින් මම මනුලෝ පිරිනිවන් පාන එක සුදුසුද කියලා හිතුවා. ඒ සිතුවිල්ලක් හිතට ආවේ. ඒ සිතුවිල්ල හිතට එනකොටම දෙවියන් පිරිවරාගෙන සක්‍ර දෙවියන් ආරාධනයක් කරා. ස්වාමීනිය ඔබහන්සේ දෙවියන් වන අපටත් අනුග්‍රහ පිණිස දෙව්ලෝ පිරිනිවන් පාන සේක්වා. ඔබහන්සේ දෙව්ලෝම පිරිනිවන් පාන සේක්වා කියලා දෙවියන් ආරාධනයක් කරා. රාහුල මහරහතන් වහන්සේ මේ දෙවියන්ගේ ආරාධනාව පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් නැවිල්ල වන්දනා කරලා බුදුහාන්දුරන්ගෙන් ඉල්ලීමක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මගේ ආවිෂ ගෙවිල අවසානයි. මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසිම් බැලුවා රාහුල මහරහත්තන් වහන්සේ පුංචි රාහුල හාන්දුරන්ගේ ආවිෂ ගෙවිල අවසානයි. බුදුරජාණන් වහන්සේ අහනුව රාහුල ඔබ කොහෙද පිරිනිවන් පාන්න හිතන්නේ. ස්වාමිනී භාග්‍යතුන් වහන්ස බොහෝ දෙවිවරු මට ආරාධනා කරනවා දෙවිය ලෝකෙ පිරිනිවන් පාන දෙව්ලෝ පිරිනිවන් පාන. එනිසාමත් දෙවියන්ගේ ආරාධනාව පිළිගෙන මන් දෙව්ලෝ පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ සාදු කාරදුන්න. සාදු 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 රාහුල ඔබ දෙවියන්ටත් අනුග්‍රහ පිණිස දෙව්ලෝම පිරිනිවන් පාන්. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන බුදු සිරිපතුලේ නලල තියාගෙන බුදුගුණ සිහි කළ වන්දනා කරා. බුදුරජාණන් වහන්සේට වැඳගෙන කුටියෙන් එලියට ඇවිල්ලා බුදු හාමුදුරුවන්ගේ ගන්ධ කුටිය වටා 3 වතාවක් බුදුගුණ සිහි කර කර ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරා. එහෙම වන්දනා කරලා අහසට පැන නැගලා ඒවගේම මෑණියන්ගෙනුත් අවසර අරගෙන අහසින්ම වැඩම කරා දිව්‍ය ලෝකෙට වැඩම කළ දෙව්ලෝ තමයි පුංචි රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. එතකොට අපිට පේනවා කෙනෙකුගේ ආයුෂ සමහර වෙලාවට උපතින් ගේන ආයුෂ අවුරුදු 20 ගානින් ඉවර වෙන්නත් පුළුවන්. කෙනෙක් උපතින්ම ගෙනත් තියෙන ආයුෂ අවුරුදු 30ක් වෙන්න පුළුවන් 40ක් වෙන්න පුළුවන්. කෙනෙක් උපතින්ම ගෙනාපු ආයුෂ අවුරුදු 60ක් 70ක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක් අවුරුදු 90 100 ඉන්න අය ඉන්නවා. එතකොට අපිට බාහිරින් බලලා එයා ගෙනාපු ආයුෂ තමයි කියලා අපිට හරියටම කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කම්මක්ඛය මරණ. ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් ඉස්සර වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාට ජීවත් වෙන්න තව ආයුෂ තියෙනවා. හැබැයි පෙර සසරේ කරපු කර්ම විපාක මතුවෙනවා. මාරක හැටියට මතුවෙනවා කර්ම විපාක. එවැනි විපාකයක් මත මරණය සිද්ධ වෙනවා. එවැනි මරණයක් සිද්ධ වුණොත්
ඒකට ධර්මයේ බුදුහාඳුර විස්තර කරන්නේ කම්මක්කය. එයාට ජීවත්වෙන ආයුෂ තියෙද්දී කර්ම විපාකයක් ඉස්සර වුණා කියල. පිංහතුනී ඔබහල ඇති ආයු වඩ්ඩන කුමාරයා. අවුරුදු 120ක්ම ජීවත් වුණ. අපේ බුදුහාන්දුරන්ගෙන් අභිවාදන සීලිස්ස කියල අදාපි කියන ගාථාව දමපදේ සඳහන් වෙන මේ ගාථාව. මේ ගාථාවෙන් බණහලා උතුන් සෝවාන් පලට පත් වුණ ආයු වඩ්ඩන කුමාරය. ඇබැයි පිංහතුනේ පුංචි වයසෙම මාරකයක්කාවත් දින 7කින් මේ යන විදිහට. ඔබහල ඇතිව කතාව. පුංචි වයසෙම අවසානයේ ඒ දෙමව්පියන් ඉරදිමත් තාපසේගෙන් මේක දැනගත්ත මේ දරුවට ආවිශනය කියල්. හැබැයි තාපසයක් කියා හිටියා මට වෙන දේ පේනවා. නමුත් මට ඒක වලක්වන්න බෑ. අන්න අර ඈතින් යනකොට අසවල් ප්‍රදේශයේ තියෙනවා සැවැත් නුවර කියලා නගරයක්. ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙලා ඒ භූමියේ ජේතවන නම් වූ මහා පිම්බිමක වැඩඉන්න. උන්වහන්සේ මහා බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේ මේ දරුවගේ ජීවිතේ බේරගන්න උපක්‍රමයක් කියයි. එතන්ට අරගෙන යන්න කියලා මඟ පෙන්නවා. අර දෙමව්පිය අඩාඩා පුංචි දරුව උත්සගෙනාව. අනේ ස්වාමිනි අපේ දරුව බේරලා දෙන්න. අනේ ස්වාමිනි අපිට ඉන්න මෙච්චරයි කියලා මේ බුදුහාඳුර ඉදිරියේ වන්දනා කරලා දෙමව්පියෝ ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණේ ඒ විදිහටම දකිනවා. පෙර සසරේ කරපු අකුසල විපාකයක් මත දින 7කින් මේ දරුවගේ මරණය සිද්ධ වෙනවා. අමනුස්සයෙක් විසින් අවිරුද්ධ කියලා අමනුස්සෙක් ඒ දරුවව ගොදුරු කරගන්න කැරකින එක කර්ම විපාකයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ දරුවට ආවිෂ තියෙනවා. මේ කර්ම විපාකෙන් බේරුණොත් මේ දරුව අවුරුදු 120ක් ජීවත්වෙන. ඒ වගේ මයි ධර්මය අවබෝධ කරන්නත් පෙරපින තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට කියනවා නිවස ඉදිරියේ පිරිත් මණ්ඩපයක් හදලා දින 7ක් මේ දරුවව තියාගෙන එක දිගට පිරිත් කියන් භික්ෂූන් වහන්සේලා ජේතවනයෙන් ලබලා දුන්න. ගමේම මිනිස්සු එකතු කරගෙන දරුවා තියාගෙන පිරිත් කිව්වා දවස් 7ක් පුරා. අවසන් දවසේ බුදුරජාණන් වහන්සේත් වැඩම කළ පිරිත් අවසන් කරා. දෙවියන්ට පින් අනුමෝදන් කළ පිරිත් අවසන් වුණාට පස්සේ අර දරුවව අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැන්දේව පුතේ වඳින්න. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරා දීඝායුකෝ භවන්ති දීර්ඝායුෂම ලැබේවා. දෙමව්පිය අහනවනේ ස්වාමිනී අපේ පුතාට දැන් මේ මාරකයේ අවසන්ද? අපේ පුතාට කොච්චර ආයුෂ තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වෙනවා. ඒ වගේම අවුරුදු 120ක්ම ජීවත් වුණා. තරුණ වයසේදී බණහලා උතුම් සෝවාන් ඵලයටත් පත් වුණා. එතකොට බලන්න සෝවාන් වෙන්න පින තිබ්බ. ඒ වගේම අවුරුදු 120ක් උපතින් ආයුෂ අරගෙන ආපු කෙනෙකුටත් පුංචි කාලෙම මාරකයක් ආවා. එදා බුදුහාමුදුරුවෝ වැඩ සිටිය නිසා ඒ දරුවා බේරගත්තා. ඒකෙන් බේරෙන උපක්‍රමයේ බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. ඒ නිසා පිංගතුනේ සමහර දේවල් තියෙනවා අපි ආරක්ෂාවෙන්න ඕනේ දේවල්. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා ඔබ අහලා ඇති. සමහර දේවල් දැන් මේවා කරුමේ කිය කර්මයටම දදා ඉන්න නෙමෙයි මගහැරීමෙන් බොහෝ කර්ම ප්‍රහාණය කරගන්න පුළුවන්. උපක්‍රමශීලී නුවණින් කර්ම විපාක ප්‍රහාණය කරන්න පුළුවන්. කුසල් බලවත් කරලා අකුසල් යටපත් කරලා කර්ම ප්‍රහාණය කරගන්න පුළුවන් අකුසල කර්ම. දැන් සබ්බාසව සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා මේ කෙලෙස් ආශ්‍රවයන් ප්‍රහාණය කරගන්න ක්‍රම 7ක්. ඒ දේශනාවට කියන්නේ සබ්බාසව සූත්‍රය. මේ දේශනාවේ බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි කෙනෙක් මගහැරිය යුතු අනතුරු සහිත තැන් තියෙනවා. ඒව මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න කියනවා. දැන් අපි හිතමු ඒකේ උදාහරණ වශයෙන් පෙන්නනවා එක පාරක් තියෙනවා. අපි හිතමු කැලේ මැදින් තියෙන පාරක්. ওই පාරේ ඉන්නවා තනි අලියෙක්. මේ අලියා බොහොම දරුණුයි. මිනිස්සෙක් හරි කවුරු හරි අහුනොත් පන්නලා අලියා පන්නනවා. අහුනොත් පහර ගහනවා. එක්කෝ උස්සලා පොලේ ගහලා පාගලා හරි මරනවා. දැන් කවුරු හරි කියනවා ওই පාරේ යන්න එපා අලියා ඉන්නවා. එතකොට එයා කිව්වොත් නෑ මම පිරිත් කියාගෙන යන්නේ මම රත්න සූත්‍රය කියන දන්නවා මං කරණීය මිත්‍ර සූත්‍රය කියාගෙන මම යන්නේ මම මේ තුනුරුවන් සරණ ගිය කෙනෙක් ඔය අලියා මට ගහන්නේ නෑ කියලා යනවා. දැන් ගිහිල්ලා අලියාගෙන් පාර කෑවොත් කවුද වැරදි? ඊට පස්සේ තුනුරුවන්ටවත් පිරිතටවත් බැනලා වැඩක් නෑ. බුදුහාඳුරන්ගේ දේශනාවේ තියෙනවා ඒව මගහරින්න. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය. අනතුරු සහිත තැන් මගහරින්න. Tamanට යම් මගක යනකොට දැන් කවුරු හරි කියන මේ පාරේ බොරු වලව ඒ කාලේ තිබිලා තියෙන එහෙම. ওই සත්තු අල්ලන්න වලවල් හාරලා තියෙන රජවරු පවා සමහර සතුරන් උපක්‍රම හැටියට මේ වගේ වලවල් කපලා අනතුරු සහිත විදියට හැබැයි උඩින් හොයන්න බෑ. මේ වගේ බොරු වලවල් මදු ගහලා තියෙනවා. ඊළඟට ඒ වගේ අනතුරු
සහිත මාර්ග තියෙන. අපි වර්තමානයේ තේරෙන හැටියට කියමු බිම්බෝම්බ සහිත පාරක් තියෙන. කෙනෙක් කියන බෝඩ් ගහලා තියෙනවා මේ පාරේ බිම්බෝම්බ තියෙනවා මේක යන්න එපා. මේවා ඉවත් කරනකම් මේ පාර භාවිතා කරන්න එපා. එතකොට කෙනෙක් කියනවා නෑ මොන බෝම්බද මම මේ පිරිත් කියාගෙන යන්නේ මම ගාහන්ට රතන සූත්‍රය කියාගෙන මං කරණීයමිත්ත සූත්‍රය කියාගෙන මං බුදුගුණ සිහි කරගෙන මං ඕක යන්නේ කියනවා. දැන් ගිහිල්ලා අනතුරේ වැටුනොත් පිරිතට බැනල වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල්. එවැනි අනතුරු සහිත මාර්ග මගහරින්න කියන. අනතුරු සහිත සතුන් අලියෙක් වෙන්න පුළුවන් කොටියෙක් වලහෙක් අඩුගානි හපන බල්ලෙක් වෙන්න පුළුවන්. එතකොට එවැනි තැම් මගහැරලා යන්න ඕන. ඒක තමයි නුවණ. උපක්‍රමශීලීව නුවණින් මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟට ඒ වගේ අනතුරු සහිත පුද්ගලයෝ ඉන්නවා. අපි හිතමු ඒ පාරේ ඉන්නවා මිනිමරුව පිරිසක්, මංකොල්ල කාරයෝ පිරිසක්, හොරු පිරිසක් ඉන්නවා. මේ පාරේ යන හැම මිනිස්සයා මංකොල්ල කාලා එක්ක ආයුධයකින් හරි ඇනලා බෙල්ල කපලා තියෙන වස්තුව මංකොල්ල කාගෙන යනවා. කෙනෙක් කියනවා නෑ මට එහෙම වෙන්නේ නෑ. මම මෛත්‍රී වඩන කෙනෙක් මට එහෙම වෙන්නේ නෑ. මට දමනය වෙනවා කියලා යනවා. ගිහින් අනතුරේ වැටුණට පස්සේ ඊට පස්සේ ඒක ධර්මයට බැලලා වැඩක් නෑ. ඔන්න පිරිත් කියපු කෙනාට වෙච්ච දේ, ඔන්න බුදුන් ඇඳපු කෙනාට වෙච්ච දේ. කොහොම පේනව නේද? ඒ මිනිස්සයාටමයි මේ කරදර. පිංගතුනි මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු තැන මගහරින්න දක්ෂ වෙන්න. ඒවට කියන්නේ උපක්‍රමශීලීව මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. දැන් බලන්න ඒකම නෙමෙයිද වර්තමානයේ මේ වසංගතයත් එක්ක මිනිස්සුන්ට කියනවා එළියට බහිනවා නම් විශේෂයෙන් මුඛාවරණයක් පළඳින්න. අන්න ආරක්ෂා වෙන්න ඕන තැන ආරක්ෂා වෙනවා. ඊළඟට ඔබ පාරක යනකොට යම් තැනක ගිහිලා බඩුවක් ගන්න ගිහිල්ලා පොලිමක හිටියත් ඔබ මීටරයක එකහමාරක දුර තියාගෙන තව කෙනෙක් එක්ක දුරින් ඉන්න. ඊළඟට ඔබ කොහේ හරි ගිහින් යමක් ස්පර්ශ වෙලා අතින් මොනවා හරි ඇල්ලුවට පස්සේ සමහරට වැටක් වෙන්න පුළුවන්, දොරක් අරිනකොට වෙන්න පුළුවන්. ඉක්මනින් ආපු ගමන් අත් හොදන්න. එක්ක විස බීජනාශක වලින් සබන් වලින් හරි මොනවෙන් හරි අත් හොද ගන්න කියලා. එතකොට මේවා කෙනෙකුට මේ රෝගයෙන් මේ වසංගතයෙන් විස බීජෙන් ආරක්ෂා වෙන්න ඕන ක්‍රම ටික තියෙනවා කියලා. ඒවා අනුගමනය කරගෙන තමන්ගේ ගමන යන කෙනාට රස්සාවට යනවා වෙන්න පුළුවන්, බඩු ගේන්න යනවා වෙන්න පුළුවන්, වෙනත් හදිසි ගමනකට යනවා වෙන්න පුළුවන්, ලෙඩෙක් බලන්න යනවා වෙන්න පුළුවන්. හැබැයි ඔහු ඒ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරගෙන එළියට යන්නේ. එයා ආරක්ෂා වෙනවා. හැබැයි කෙනෙක් කියනවා නෑ අපි මේ රතන සූත්‍රය කියලා තියෙන්නේ පිරිත් පැන් ඉහාගෙන ඉන්නේ, අපි පිරිත් පැන් වලින් ඔක්කොම මූණයි අත හොදන්නේ පිරිත් පැන් වලින්. ඒ නිසා අපිට ඔය කොරෝනා එන්නේ අපි මේවට දන්නවා, අපි දන්නවා. ඔහොම කියාගෙන ගිහිල්ලා අවසානයේ තමන්ට ලෙඩේ හැදුනට පස්සේ බුදුහාඳුරු වැරදිකාරය නෙමෙයි, ධර්මයට බැනලා වැඩක් නෑ. තමන් ආරක්ෂා විය යුතු තැන තමන් ආරක්ෂා වෙලා නෑ. ඒ නිසා පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව තියෙනවා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. අනතුරු සහිත තැන් මගහරින්. ඒ නිසානේ වර්තමානයේ කියන්නේ ඔහි ඇවිදින්න එපා, ගමන් බිමන් යන්න එපා. අත්‍යවශ්‍යම දෙයකට පමණක් එළියට යන්න. හැබැයි යන හැම වෙලාවෙම ඔබේ ආරක්ෂාව ඔබ පුළුවන් තරම් සිහියෙන් ඔබේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ කටයුතු කරන්න. අනවශ්‍ය ගමන් බිමන්, විනෝද ගමන්, නෑදෑ ගමන, ඒ වගේ දේවල් අඩු කරලා ටික කාලයක් ඔබ ආරක්ෂා වෙලායින් අන්න මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඒ නිසා පිංගතුනි ඒ වගේ අපිට සමහර අනතුරු බුද්ධියෙන් නුවණින් සලකලා ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙන. ඒ වගේම බුදුහාඳුරු පෙන්නවා ආයුෂ තියෙන කෙනෙක්, දීර්ඝායුෂ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අවුරුදු 90ක් 100ක් ජීවත් වෙන්න උපතින් ආයුෂ තියෙන කෙනෙක්. හැබැයි පෙර සසරේ කරපු කර්ම විපාකයක්. ඒ කර්ම විපාක එනකොට තමයි හිතත් එන්නේ නෑ යන්න ඕන කියලා හිතෙනවා. අනතුර දැක දැක නෑ ප්‍රශ්නයක් නෑ මමනේ යන්නේ මට වෙන්නේ නෑ කියලා හිතෙනවා. ඒ අර කර්ම විපාක. හැබැයි ඒ වෙලාවට නුවණ පාවිච්චි කරනවා, බුද්ධිය පාවිච්චි කරන මේ හැම දෙයකටම ජීවිතේ ධර්මාවබෝධයට වගේම එදිනෙදා ජීවිතය තුළ පවා ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. සම්පජාන කියන්නේ හොඳ නුවණක් තියෙන්න ඕන. සතිමා කියන්නේ සිහිය අවශ්‍යයි. දැන් බලන්න මේ හැම දෙයකින්ම හොඳ සිහියක් තියෙන්න ඕනේ. සිහියෙන් ඉන්න කෙනාට තමයි හැම වෙලාවෙම දැන් අපි දකින්න සමහර වෙලාවට දැන් ඔබ හිතන්න සමහර ඔබ දැකලා ඇති මාස්ක් එක පළඳින, මුහුණු ආවරණේ පළඳින. හැබැයි ඒක පැළඳගෙන හිටියට සිහි කල්පනාව නැහැ ඇයි මේක දාගෙන ඉන්නේ. ඒක පාත් කළ නහය හාරනවා. ඊට පස්සේ කවුරු හරි එක්ක කතා කරනකොට සමහර ලාවට කෙනෙක් ළඟට ඇවිල්ලා
ඒක පාත් කරලා කතා කරනවා. ඊළඟට කතා කරන ගමන් හිටි ගමන් ඒක පාත් කරලා ඉවලා කටහාරනවා. මොනොහරි දත්වල හිරවෙච්ච දෙයක් සුද්ධ කරන. එතකොට මේ වගේ සිහි කල්පනාව නැති වුණාට පස්සේ තමන්ට තේරෙන්නේ මට අමතක වුණානේ මට කල්පනාවක් නැති වුණා කියන. අන්නේ නිසා හැම වෙලාවෙම සිහිය පවත්වන්නට ඕනේ සිහියෙන්ෙන්. ඒවගේම සම්පජාන කැන හොඳ නුවනක් තියෙන්න්න ඕන. ඒ නුවන තියෙන කෙනා තමයි මේක යහපද්ද අයහපද්ද. මේක කුසල්ද අකුසල්ද. මේ දේ හොඳයිද නරකයිද. මේක මට යහපතක් වෙනවද අයහපතක් වෙනවාද. මේක ධර්මයට එකඟද නැද්ද. ඒ හැම දෙයක්ම හැම වෙලාම ධර්මානුකූලව නුවනින් බුද්ධියෙන් ප්‍රඥාවෙන් විමසලා බැලීමේ නුවන ඒකට කෙනව සම්පජාන. ඉළඟට ආතාපි ගැන කෙලෙස් තවන වීරයක් තියෙනවා. වීරිය තියෙන කෙනා කොහොම හරි මං මගේ ජීවිතය ආරක්ෂා කරගන්න. මං මේ නරක පුරුදු අතහරිනවා. මං මේ වැරදි දේවල් අතහරිනවා. මං කොහොම හරි මේ ආරක්ෂිත දේවල් අනුගමනය කරන වීරිය තියෙන්නවා. එතකොට වීරිය සිහිය නුවන මේක යොදාගත්ත කෙනා ජීවිතයේ ලෞකික ජීවිතෙත් තමන් ජයගන්නවා. ඒ කරුණුම ධර්මාවබෝධයට යොදාගත්ත කෙනා ලෝකෝත්තර මාර්ගය තුළත් ධර්මාවබෝධය පිණිස ජීවිතයේ දියුණු කරගන්න. ඊළඟට පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකෙ මිය යන අය අතර සමහරු දැන් අපි කතා කරා උපතින් ගෙනාපු ආවිශ අවසන් කළ මැරෙන්. සමහරුන්ට ආවිශ තියෙද්දී කර්ම විපාකයක් ඉස්සර වෙනවා කම්මක්කේ. තව කොටසක් ඉන්නවා ආයුෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් එකට බැඳෙනවා. ඒ දෙක එකට වෙන්නේ. කෙනෙක්ගේ ආවිෂ ඉවර වෙනකොටම කර්ම විපාකයක් ගැලපිලායන. උබයක්කේ කියනවා. ඒ කරුණු දෙකම එකට එකතුවීමේ මරණය සිද්ධ වෙන. උබයක්කේ. ඊළඟට ඔය එකක්කත් නැතුව මැරෙන්න්නත් පුළුවන්. ජීවත්වෙන ආවිෂ ඉවර වෙලත් නෙමේ කර්ම විපාකයක් මතු වනත් නෙමෙයි ඒ කරුණු දෙකම එකවර මතු වනත් නෙමෙයි ඒවට කෙන උපච්චේද මරණ. පිංහතුනි උපච්චේද මරණ කියල ධර්මය පෙන්න්නන්නෙමි ස්භාවික විපත්. 100,000 ගනම් භූමි කම්ප ඇවිල්ලා 100,000 ගනම් මිනිස්සු මැරෙන ගොඩ නැගිලි පිටිං සෙනග 100,000 ගනන් ගොඩ නැගිලිවලට යට වෙලා මිනිස්සු මැරෙන. ගිනි කඳු පුපුරලා ගම්මාන පිටිං යට වෙලා 100,000 ගනම් මිනිස්සු මියගේ ඉතිහාසය අපිට සිදුවීන් අහන්න පුළුවන්. ඒවගේම මුහුදු ගොඩ ගල් අපි දන්නවා කවුරු සුනාමි අත්දැකීම. ඔබට මතක ඇති ඔබ බේ පුංචි කාලය හරි ඔබට මතක ඇති. දහස් සංඛ්‍යාත පිරිසක් සුළු මොහොතකද මිය කිය. ඒ හැමෝගෙම මේ ආවිශ අවසන්න වනාවත් ඒ හැමෝටම කර්ම විපාකයක් එක පාරමේ ලක්ෂ ගානම් මිනිසුන්ට ආවවත් එහෙම දෙයක් නෙම ඒවට ගැන උපච්චේද ස්භාවික විපත් මේ වසංගත රෝගත්තේ වගේ. ලෝකයේ පුරා විටෙන් විට වසංගත මහා දරුණු විපත් නායාම් ගිනිකඳු පිපිරීම් බුදුහාදුරුව එක පෙන්න්නනවා මහනෙනි බාහිර පටවි දහතුව කිපෙනවා. පටවි ගැන මහ පොළො භූමි කම්පා ඇති වෙනවා නායාම් ඇති වෙනවා පොළොව සෙලවීම ඇති වෙනවා. මහනෙනි බාහිර ආපෝ දහතුව කිපෙනවා බාහිර ආපෝකෙන ජලය ජල ගැලීම් ගංවතුර විපත් ඇති වෙනවා මුහුදු ගොඩ ගලනවා. ඒ ජලය කිපීම නිසා ගංවතුර විපත් මහා වරුසා මුහුදුගොඩ ගැලීම් මේවා බාහිර ආපෝ දහතුව කිපීමෙන් ඇතිවන විපත්. මහනෙනි බාහිර තේජෝධාතුව නිසා 100,000 ගනම් මිනිස්සුමී යනවා කිය. තේජෝ කියන උණුසුම පරිසර උෂ්ණත්ති වැඩි වෙලා උණුසුමට මිනිස්සු මැරෙන. ඊළඟට ගිනි කඳුපු පුරනවා. උෂ්ණත්ව වැඩිවෙන් ලැව්ගිනි ඇතිවෙන මේ වගේ හේතු නිසා 100,000 ගනම් මිනිස්සු ගින්නෙන් මැරෙනවා. ඊළඟට බාහිර වායෝ දහතුව සුළඟ සුලිසුලාං කුණාටු මේ වගේ විපත්වලින් 100,000 ගනම් මිනිස්සු මැරෙන. එනිසා මතකතියාගන්න අපිට මැරෙන්න්න කොච්චරනං හේතු තියෙනවාද. ඔබ හොඳට විමසල බැලුවොත් ආපස්සට ඔබේ ජීවිතය තුළ මවකුසේ පිළිසිඳගත්ත මොහොතේ ඉදං මවකුස ඇතුළෙම දරුව කොච්චර මැරෙනවාද කියලා හිතන්. මේ ලෝකයේ අවුරුද්ධකට ගත්තු ලක්ෂ ගානක් දරුව මවකුසවල් ඇතුළෙ මිය යනවා. අම්මල දරුව බිහි කරනකොට ඒ දරුව බිහිවෙනකොට මිය යන දරුව ඉන්න. ඉපදිලා ටික වෙලාවකින් අම්මලා ඔඩොක්කුවේ තියාගෙන ආදරින් කිරි දෙනකොට එහෙමම දරුවා මිය යනවා. පුංචි වයසි සෙල්ලං කරන කාලේ මොනතරං අනතුරු තියෙනවාද. ළමා වයස තරුණ වයස මැදි වයස වයසට ගිහිල්. ඔය හැම කාලෙකම කවදක් ඔත්තන කොයි මොහොතේ හෝ මරණයට කාලයක් තැනක් නොතැනක් පුද්ගල බේදයක් කුල බේදයක් ජාති බේදයක් වර්ණ බේදයයි කිසි දෙයක් නෑ.
උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදා කොතන කොයි මොහොතේ මොන විදියට හරි මරණයට මූුණ දෙන්න වෙනවාමයි. නත්ති ජාත සමරණම් නොමැරඉන්න පුළුවන් ක්‍රමයක් නෑ. පිංහතුනි දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමි වැඩඉන්නකොට මුළු මහත් ජේත වනේ ආලෝකමත් කරගෙන ආපු දේවතාවෙක් බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වැඳගෙන කියනවා. අපමිදම් භික්කවේ මනුස්සානං ආයු මේ මනුස්සයන්ට තියෙන ඉතාම ස්වල් පාවිෂයි. ගමනීයෝ සම්පරායෝ ඒ කාන්තෙන් පරලවයා යුතුමයි ගැන මැරෙන්න්න වෙනවා මයි නත්ති ජාත සමරණං. උපන්නාව කිසිම සත්වයකුට නොමැරඉන්න පුළුවන්නන් ක්‍රමයක් නෑ. ඒනම් අපිට පේනවා මේ හැම කෙනෙක්ම ඒ කාන්තෙම මිය යනවා මයි. ඊළඟට දවසක් බුදුහාන්දුර ඉදිරී තවත් දෙවි කෙනෙක් පෙනීදල කියනවා සාමීනී භාග්‍යතුන් වහන්ස කාලේ වේගෙන් ගෙවිල අච්චෙන්ති කාලේ වේගෙන් ගෙවිලෑනවා. තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක වේගෙන් ඉක්මිලා යනවා. වයෝගුණන් අනුපුබ්බන් ජහන්ති උපන්නා වූ සත්වයා දවසින් දවස වයසට යන. ඒ තම් භයම් මරණයේ පෙක්කමානු. මරණය ඉදිරියේ බය දකින කෙනා පුඤ්ඥානි කෛරාත සුකාවහති ජීවිතයට සැපගෙනත් දෙන පින්කරගන්න මහන්සිගන්න ඕනෑ කියලා කියන. දැමි බුදු හාන්දුරුවන මේ කියන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආපු දෙවි කෙනෙක් බුදු හාන්දුරු ඉදිරියේ මේ ගාථාව කියන. කාලේ වේගෙන් ගෙවිලා යනවා දවල් රෑ ඉක්මිලා යනවා. සත්වයා දවසින් දවස වයසට යනවා මරණයට ලංවෙනවා. මරණය ඉදිරියේ බය දකින කෙනා අප්‍රමාදීව ජීවිතයට සැපගෙනත් දෙන පින් කරගන්න ඕනෑ කියලා කියෙන්. බුදුරජාණන් වහන්සේ මේ ගාථාව බොහෝ කොටස් අනුමත කරලා අන්තිම පදේ විතරක් වෙනස් කරා. බුදුරජාණන් වහන්ස කියනවා දේවතාව ඔබෝයි කියපු ගාථාව ගොඩක් දේවල් හරි. අච්චෙන්ති කාලේ වේගෙන් ගෙවිලෑනවා. ඒක හරි. තරයන්ති රත්යෝ දවල් රෑ දෙකත් ඉක්මිලා යනවා. දවසින් දවස වේගෙන් දවල් රෑ ඉක්මෙනවා. වයෝගුණන් අනුපුම්බන් ජහන්ති මේ උපන්නා වූ සත්වයා දවසින් දවස වයසට යනවා. මරණයට ලං වෙනවා. ඒ තම් භයම් මරණය පෙක්කමානු මේ සත්‍යයා මරණ ඉස්තිරයේ බයක් තැති ගැනීමක් ඇතිකරගන්නට ඕනේ. ඒ මරණීදිරයේ බය දකිට කෙනා අන්න දේවතාව අවසාන වචනයට කිව්වේ ජීවිතයට අප්‍රමාදීව සැපගෙනත් දෙන පින් කරගන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අන්නේ පදේ වෙනස් කරලා කියනවා. මරණ ඉදිරියේ බය දකින කෙනා ලෝකාමිස්සේ අතහැරලා. මේ සසරින් ගැලවෙන්න මයි මහන්සිගන්න ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ වදා. එතකොට බලන්න මරණය ඉදිරියේ බය දකින කෙනාට කරන්න තියෙන එකමදේ මේ ලෝකයා ගැන තියෙන ඇල්ම අතහැරලා. සබ්බ ලෝකයේ අනපිරත සංඥාව කියලා ධර්මයෝ ගන්නනවා. මේ සියලු ලෝකයන්ගෙන් නොඇලෙන විදිහට හිත වඩන ආකාරය. මේ සියලු ලෝකයන් ගැන අනිත්‍ය සිහිකරමින් ආදීනෝ මෙනෙහි කරමින් සබ්බ ලෝකයේ අනබිරත සංඥාව වඩන්නකෙන්. පිංගතුනී දිව්‍ය ලෝක ඉපදුනා. ඒ පින ගෙවිල අවසන්න වෙනකොට බොහෝ වෙලාවට දෙවිය නුච්චුත වෙලා පහු සතරාපායට මනුස්සලෝකට වැටෙනවා. දිවිය චුති කියන සූට්‍ර බුදු හාන්දුරුව පෙන්න්නනවා. දිවිය ලෝකෙ දෙවියන්ගෙන් චුතවෙන අය අතරින් බොහෝ පිරිසක් සතරාපාය උපදිනවා. ඒ නිසා අපිට සම්පූර්ණ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාව අපි රැකුණ ආරක්ෂා වුණා මම නම් බේරුණා කියල අපිට විශ්වාසයක් ඇතිකරගන්න පුළුවන්න ඒ ධර්මාවබෝධය ලැබීමෙන්මයි. මේ සතරාපායෙන් මිදිලා සදහටම ගැලවෙන මාර්ගයට පැමිණීමෙන්මයි. තියන්නේ නිසා ඒ වෙනුවෙන් ඔබ උත්සාහ කරන්න වීරිය වඩ. පිංහතුනී මරණය කියන අපි දන්නේ නෑ කවදා කොත්තන කොයි මොහොතේ මොන විදිහට අපි කරායනවද. ඒ මරණය ඉදිරියේ ධර්මය සිහිකර ගන්නවා කියනක ලේසි දෙයක් නෙමේ. හැබැයි කාලයක් ධර්මය පුරුදු කරපු කෙනෙකුට ඒක පුළුවන්. ඒ නිසායි පිංහතුනි මැරෙන්න්න වැටෙනකං ඉන්න එපා කියලා අපි නිතර දේශනාවල බණට කාලයක් තිස්සේ. ස්වාමීන් වහන්සේලා බණට හැමෝම දේශනා කරන්න මේ බුදුහාන්දුරන්ගේ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා නිතර පෙන්නල දෙන අප්‍රමාදීවෙන්. සියලු බුද්ධ වචනවල ගත්තොත් ධර්මය හරය අප්‍රමාදීන සම්පාතිත බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයක්. මහණනි අප්‍රමාදීව කුසල් වඩන් අප්‍රමාදී වෙන්න කියන වචනය. අන්නේ නිසා අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිගන්න. පිංහතුනේ අපි දන්නේ නෑ මේ යන විපත් එක්ක කවදා කොත්තන කොයි මොහොතේ මොන විදියට ජීවිතය අවසන් වෙයිද. දැන් අපි බලමු මැරෙන්න්න වැටෙනකං ඉන්න අය ආයක මං ඒ වෙලාවට බලාගන්නකු. මන් දන්නවා මං ගැන මැරෙන්න්න යන වෙලාවට මංගානට එක් කරගන්න. අන්න එහෙම හිතන පිරිසක් ඉන්න. ඔබේ නෑයෝ අතර ඇති ඔබ දන්නා ඇතුරු ඇතිරි ඔබේ අසල් වැසියෝ ඇති ඔහුන තරං අය ඇති. ඔය කතාව කියන අය ඇති ආමන් දන්නවා මගේ වැඩේ කරගන්න.
මංගාන්ට පණ යන වෙලාවට චුති සීතනයා මං ඒක ගාන්ට හදාගන්නම් කිය. පිංහතුනි බොහෝ දෙනෙකුට මරණාසන්න වෙනකොට ධර්මය සිහිකරගන්නවර්තියා ධර්මයක් පුරුදු කරන්න නැතුව කාලයක් ඉඳල අකුසල් කර ඉඳලා වයසට ගිය බොහෝ දෙනෙකුට අවසාන කාලෙ සිහි කල්පනාවක්කත් නෑ. ඒ අයට සිහිය තිබුණත් හිත විපිලිසර වෙනවා. අර පෙර කරපු අකුසල් ජීවිතය කරපු පවකං ඒවා බොහෝ දෙනෙකුට මරණ මංචකේ චිත්‍රපටි වගේ බලවත්වෙනවා. මං මේ වගේ වැරදි වැඩ කරා මං මේ වගේ පවකං කරා මං මේ වගේ අකුසල් කරා හයෝ මං මේ වගේ වැරදි වැඩ කරා කෙලෙ ඔක්කෝම එකට එක ගලාගෙන හිතට එනවා. මිනිස්ු අන්තාසරණ යකුසල් ඉදිරී පවකං ඉදිරී. අන්නේ නිසා පිංහතුනී ධර්මය දියුණු කරගන්නවා කියන එක අප්‍රමාදී වෙහෙසිය යුතු දෙයක්. දැන් ඔබ හිතන්න මෙහෙම නිකම් මිනිස්සු මැරෙන අවස්ථා ගැන ඔබ එකින් එක හිතල බලන්න. අපි කියනවා මං වැඩේ කරගන්නම් මන් දන්නවා කියලා කිව්වට මේ ධර්මය සිහිකරගන්න එක ලේසිද කියලා ඔබටම ගලපල බලන්න පුළුවන්. දැන් බලන්න නිකන් සාමාන්‍යයෙන් ඔබ පත්තරයක් කරම් බැලුවත් එදිනෙදා රටේ මිනිස්සු මේ යන ආකාර දිහා බැලුවත් ඔබේ ගමේ නගරේ වේවා මැරිච්ච මිනිස්සු දිහා බලන්න කොහොඳ මැරුණ කියලා. ඒ කවුරුවත් සැලසුම් කරපු විදිහට මැරුණ නෙමෙයි. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඔයා මැරෙන්න්න කැමති මොන විදිහටද. කවුරුත් මැරෙන්න්න කැමති නෑ ඕනම කෙනෙක් උත්සාහ කරන්නේ නොමැරීන්. මරණ ඉදිරියේ පවා මිනිස්සු කොච්චර යාඥා කරනවාද යදිනවා. අනේ මට මැරෙන්ඩ බෑ අනේ මට මැරෙන්ඩ බෑ. අනේ බුදු ඩොක්ට මාව බේරගන්න කියක කොච්චර මරණ ඉදිරී ජීවිතය ඉල්ල අඩන වැලපෙන පිරිසක් ඉන්නවද ලෝකෙ පුරා මිනිස්සු මරණය ඉදිරි අසරණයි. මොහොතක් හරි දවසක් හරි සතියක් හරි ජීවත්වෙන්න පුළුවන්න ඒකට ඕනම කැපකිරීමක් කරන දැ අප හිතම ඇක්සිඩන්ට එකක් වෙච්ච කෙනෙ. වෛද්‍යවරු කියන ඔයාට ජීවත්වෙන්න නං ඔයාගේ කකුලක් කපන්න වෙනවා. අනේ කමක් නෑ කකුල කපල හරි කමන්නෑ මට ජීවත්වෙන්න පුළුවන්නම් කැමති වෙනවා. ඊළඟට වෛද්‍යවරු කියන ඔයාගේ මේ කකුලටත් මේක එක්කොල් ලෙඩක් නං එක පැතිරිලා තියෙන්නේ ඔයාට මේ අනිත් කකුලත් කපන්න වෙනවා. ඒත් කැමති වෙනවා. අපිතම යම්කිසි ලෙඩක් නිසා කවුරු හරි කියන අත් දෙක කපන්න ඕන. ඒත් කැමති වෙනවා. අත් දෙකයි කකුල් දෙකයි නැතුව හරි ඉන්න පුළුවන්නම් දවසක් සතියක් මාසයක් ඒත් කැමති. ඊළඟට අපේ ශරීරි තව මොන්න කොටා සයින් කරලා හරි කමන්න ඉන්න පුළුවන් කියලා අඩුගාන බෙල්ල විතරක් හරි තියෙන්න්න පුළුවන්න ඒත් කැමති වෙනවා. ඒ තරමට මිනිස්සු ජීවිතයට ආස කරන ඇලුම් කරන. පිංහතුනී මරණාසන්න මොහොතක ඔබ හිතන්න ඇක්සිඩන්ට එකක් ගැනම හිතම අපි හදිසි අපි කවුරුත් හිතමවනේ අපිට එසේ නොවේවා අපි කවුරුත් පින්කමක් කරත් අපි ප්‍රාර්ථනා කරනවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා අපි ප්‍රාර්ථනා කරන. නමුත් අපි යථාර්ථය සමාජ වෙන දේවල් අපිට වෙන්න පුළුවන් දේවල් අපි ඒව නුවනින් විමසලා අපි යථාර්ථී දැනගත යුතුයි තේරුම් ගත යුතු අපිත මිනිස්සු මැරෙන බලන් දවසකට කොච්චරන ඇක්සිඩන්ටලින් මැරෙනොද කියලා මිනිස්සු පාර පයින්න ගිහිල්ල හැප්පෙනවා පාරය ඇවිදගෙන යනකොට හප්පගෙන යනවා ඉස්රහෙන් ඇවිල්ල හපන්නත් පුළුවන් පිටි පස්සෙන් හප්පගෙන යන්නත් පුළුවන් වාහන හැප්පෙනවා වාහන පෙරලෙනවා කොච්චර අනතුරු වෙලා මහමග මිනිස්සු මේ යනවාද දාපි හිතම හැප්පිලා මැරුණා මනුස්සේ කැප්පිච්ච ගමම්ම වාහනි හැප්පෙනකොටම එක පාරට තප්පරෙන් චුත වෙලා යන්නේ එහෙම කලාතුරකින් එහෙම සම්පූර්ණ පොඩි වෙලාගේ වෙලාවක වෙන්න පුළුව එතකොට අප හිතම සමහර ලෙඩ්ඩු ඔබ දැකල ඇති හැප්පිලා පාරවල්වල ලී හලාගෙන එක්කෝ අත්කකුල් කැඩිලා ලේ ගොඩේ බොහොම අමාරුවෙන් ඉස්පිරිතාල්ට ගෙනියනවා කෑක් ගහ වේදනාවෙන් ගෙනියනවා එක් ඔපරේෂන් කරනවා ඒ වගේ ඔපරේෂන් එකේදී මැරෙනවා තැ ඔබ හිතන් අර හැප්පිච්ච වෙලාවක ලේ ගලාගෙන ඇදගෙන වැටිලා අතපය කැඩිලා පනාදීනකොට ඉස්පිරිතාල්ට ගෙනියනකොට ධර්මය සිහිකරගන්නවා කෙනෙක ඒ වෙලාවට සුගතිය හිත පිහිටවාගෙන බුදුගුණ මෙනෙහි කරලා කරපු භාවනාවක් මෙනෙහි කර ධර්මය හිත පිහිටනවා කියන එක ලේසිද කියලා එක ලේසි නෑ. එවැනි අවස්ථාවක දන්න ධර්මයවත් කෙනෙකුට මතක් කරගන්නවා කෙනෙක ලේසි දෙයක් නෙමේ. සමහරු බය වෙනවා කල්පනාව නැති වෙනවා සිහ නැති වෙනවා එක්කෝ බයවෙච්ච ගම. සිහිය එනවා සිහිය නැති වෙනවා සමහරුන්ට මිනිස්සු අන්තාසරණයි. ඊළඟට ඔබ හිතන්න අපි දන්නවා සමාජෝන තරම් ගුටි බැට කාලා ගහගෙන රණ්ඩු සරුවල් වෙලා මිනිස්සු මැරෙනවා. පවුල්ලොල වෙන්න පුළුවන් අසල් වැසිව අතර වෙන්න පුළුවන් ආරවුලක වෙන්න පුළුවන් ඉඩ කඩම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අවියාවි දරගෙන මිනිස්සු කොටා ගන්නවා වෙඩිතියා ගන්නවා පොළුවලින් ගහගන්නවා අව්‍යාවිදවලින් ගහගන්නවා. උදැල්ලෙන් ගැහුව කියයි පිහියෙන් ගැහුව කියයි පොරවෙන් කෙටුව කිය කොච්චර අපිට දවසගාන අහන්න ලැබෙන දොයි වගේ දේවල් දැන් ඔබ හිතන්නේ වැනි අනතුරකින් ගුටි කාලා මැරෙනකොට මනුස්සේ ඒ ගුටි කනකොට ධර්මය සිහිකර ගන්නවා කියන එක ලේසිද අමාරුයි.
ගොඩාක් අමාරුයි. මේ බුද්ධ ශාසනය එවැනි සිදුවීම් තියෙනවා නැත්තෙනේ. හැබැයි අපිට බුද්ධ දේශනාම කියවත් එක සිදුවීමක් දෙකක් තුනක් හොයාගන්න පුළුවන්. එවැනි මහා විපත් අනතුරු මැද්දේ ගුටිකකා හරි වේදනා විඳවිඳ ධර්මය හිත පිහිටවාගත චරිත. දැම් බලන්න බිම්බිසා රජ්ජුරු හිරකුටියක දාලා කන්න නොදී වද දුන්න. උඩ එල්ල යටිපතුල් පැළුව කියනවා ගිනි පොකුරුට ඇවිත් දෙව්වා. එතකොට පුංචි වදයක්ද කියලා බලන් කන්න නොදී මැරෙන කන්තියලා තිබ්බා. උඩ එල්ලලා කකුල් පලලා ගිනි පොකුරුට ඇවිද්ද ඕනකොට මොන තරං වේදනාවද්ද වදයක්ද. හැබැයි ඒ හැම වෙලේම බුදුගුණ සිහි කරනවා. ධර්මය ගුණ සිහි කරනවා සඟගුණ සිහි කරනවා. ඉපදීම දුකයි කියපු ධර්මය කොච්චරනන් සත්‍යයක්ද. ඉපදිච්ච නිසානේද මං මේ දුක්විදින්නේ. මේ ධර්මය නං ඒ කාන්තයෙන් ස්වාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි කියල ධර්මය සිහි කර. ඒ වගේ චරිත අපිට හිතන්නවත් බෑ. අච්චර වදදීලා මරණ කොටත් මරණ සතිය වඩනවා අනිත්‍ය මෙනෙහි කරනවා බුදුගුණ සිහි කරනවා සුගතිය හිත පිහිටවාගෙන නින්දෙන් පිපිදිය වගේ ජනවසභ කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණා බිම්බිසා රජ්ජුරු. සාමාන්‍ය මනුස්සෙකුට හිතාගන්නවත් බෑ. පෘතජ්ජන කෙනෙකුට ඒ වගේ ධර්මයක් සිහි කරනවා කියන එක වැනි අනතුරු සහිත මරණයකද හිතාගන්නවත් බැරි දෙයක්. ඊළඟට පිංහතුනේ මිනිස්සු ගිනිතියාගෙන මැරෙනවා. කේන්ති ගිහිල්ල ප්‍රශ්න ඇතිවෙලා මිනිස්සු ගිනිතියාගත් අවස්ථාව ඕන තරන් ඇති. එවැනි අවස්ථාවක ධර්මීස් දැන් ඔබ දැකල ඇති ගිනි තියාගත්ත කෙනත් ගිනි නිකංගේ ගිනි අරගෙන්නෙවෙයි. තමන්ගේ ශරීරයට ගිනි තියාගත්ත කෙනා වනත් කෑගගහ විලාපදිදී දුවනවා ගිනි ගන්නකොට වේදනාවට. මොනතරං වේදනාවත්. ඒ වෙලේ ධර්මී සීකරනවා කෙනෙ අපිට හිතන්නවත් බෑ. මුළු බුද්ධ ශාසනයට මේ වැනි හරිම ආශ්චරිමත් එක සිදුවීමක් තියෙනවා. මාගන්දියා සාමාවති ඇතුළු 500ක් කොටු කරලා ගිනි තිබ්බ ගොඩ නැගිල්ලකට දාලා. ඒ 500 දෙනාම මෛත්‍රිය වඩමින් මරණ සතිය වඩමින් අනිත්‍ය සිහි කරලා වේදනානු පස්සනා වඩලා ගිනිගන්න ගොඩ නැගිල්ල ඇතුළේම භාවනා කරලා 500ම පිච්චිලා මැරුණා. මරණින් බේරුන්නේ හැබැයි මරණින් මත්තේ සුද්ධවාස බඹලෝ ඉපදුනා. ඒ මරණ වේදනාවත් ධර්මාවබෝධයට ආශිර්වාදයක් කරගෙන ඒ වේදනාව තුළ වේදනානු පස්සනා වැඩුවත් ධර්මය අවබෝධ කරගත්ත. හැබැයි වර්තමානය අපිට සාමාන්‍ය පෘතජ්ජන ලෝක හිතාගන්නවත් බැයි වැනි සිදුවී. ඊළඟට ඔබ බලන්න සරපයෙක් ගැහුව කියයි. මිනිස්සු වේද එක සරපයගේ දත වදිනකොටම පණයනව නෙමේ. වේදනා විඳලා ඇදුන් දීලා බොහොම දුක්විඳලා මිනිස්සු ඒ වේදනාවත් එක්ක තමයි අර විස ශරීරගත වෙලා මනුස්සෙක් මියන්න. ඊළඟට පපුය අමාරුවක් ආවත් මොලේ නහරක් පිපුරුවත් එකින් එක හිතාගෙනයන් දැම කෝවිඩ් ගැන බලත් ඔබ දැකල ඇති මේ වසංගත එක්ක මේ අනාය හුස්ම ගන්න බැරුව. හුස්ම ගැනීමේ අපහසුතාවයක් එක්ක සමහරු හුස්ම ගන්න මැසින් නෝල්ට හයි කරලා. කොච්චර දඟලනවාද පෙනහළු අක්‍රිය වෙලා හුස්ම ගන්න බැරුව එහෙම තමයි මිනිස්සු මැරෙන්න්න වේදනාවක් එක්ක මනුස්සෙක් මේ යන්න. ඉස්පිරිතාලෙක පණගියත් නහයෙන් බටදාලා උගුරෙන් බටදාලා ඉසේලයින් දීලා කොච්චර නම් සමහරු මැරෙන්නේ යනකොට මැරුණ වගේ නම්. අතපය තලනවා කොන්දට ගහනවා හෙට හරෝනවා මෙහෙට හරෝනවා සමහල් බැරිම තැන මැරිල වගේ නං පපෝට කරන්ට කාරයාල්ලන උඩ විසි වෙලා පහ ඇඳට වැටෙන්. එතකොට හිතන්න මේ මරණාසන්න මොහොත මරණ මංචකේ ලෙඩ වෙලා එක්තැන් වෙලා අසරණ වෙලා මරණාසන්න වෙච්ච වෙලාවක. නිදහසේ බණ සිහිකරගෙන අහපු ධර්මය මෙනෙහි කරගෙන බුදුගුණ සිහිකරගෙන මරණ සතිය වඩාගෙන. සුගතිය හිත පිහිටවාගෙන අපි කියනොක් බොහෝ දෙනෙකින් ඇහෝ අනේ මට මේ ඔක්කෝම දේවල් අතහැරලා. සියලු ප්‍රශ්නවලින් මිදිලා මේ හැම දෙයක්ම ඉවරයක් කරගෙන. ධර්මය සිහි කරගෙන කරපු පින්කන් සිහි කරලා පින් පොත කියෝගෙන කවරු හරි ළඟ ඉදම් මට පින් පොත කියෝනවනම් මං පණයනකොට. බුදුගුණ සිහිකරගෙන සාධකාරදීලා එහෙම මැරෙන්න්න තියෙනවනම් කොච්චර හොඳද කියලා හිතනවා. බොහෝ දෙනෙකුට බනාහලා බුද්ධ දේශනාවල සිදුවීන් අහලා ඔවැනි තොරතුරු බණට ඇහුවට පස්සේ. එවැනි පැතුමක් සිහිනයක් ආසාාවක් මිනිස්සු තුළ සාමාන්‍යෙන් ඇති වෙන. අනේ මටත් මෙහෙම වෙන්න තියෙනවන මටත් මේ විදිහට ජීවිතය අවසන් කරන්න තියෙනවන නින්දෙන් පිබිදිය වගේ මටත් සුගතියක උපදින්න තියෙනවන. පිංහතුනී ඒ පිණිස උත්සාහ කළ යුතුයි. ධර්මාවබෝධය විත්තරක් නෙමේ ධර්මාව සුගතිය යනවා කියනෙකර ලේසි දෙයක් නෙමේ. අමාරුයි. අපි කාගේ ජීවිත සතරාපායට නැමිල තියෙන හරියට මහගෙදරට අපි ඇදෙනවා වගේ. බුදු හාන්දුරන්ගේ උපමාව පෙන්වේ විදියට දැන් ඔබ හිතන ඔබ බඩු ගන්න යන. කඩේකට ගියත් බඩු ටික ගත්ත ගමන් හැරෙන්නේ ගෙදරට. රස්සාාවට යනවා. ඉවර වෙන්න ලංවෙනකොට සැරින් සැරේ වෙලා බලන දැම් වැඩෑරේද දැන් ඉවර වෙයිද.
කීයට ගෙදර යන්න පුළුවන් වෙයිද. ඉක්මනට තියෙන බස් එක හිටගෙන හරි කොහොම හරි ඉක්මනින් ගෙදර එන්න ගෙදරට තමයි හිත තියෙන්. නෑදෑ ගෙදර කියනවා දවසක් ඉදි දෙකක් ඉනි නෑදෑයෝ කියන අනේ තව දවස් කීපයක් ඉඳලයන් අනේ දවස් කීපයක් ඉඳලයන් කොහේ ගියත් ගෙදර වගේ නෑ කියල මිනිස්සු කියනවා. එතකොට අපිට පේනවා කෙනෙක්ගේ හිත මහගෙදරට ඒ තරන් ඇදෙනවා. තමන් ඉන්න පැලක් වෙන්න පුළුවන් පොඩි තැනක් වෙන්න පුළ හැබැයි තමන්ගේ හිත කැමති එතන. තමන්ගේ හිත ඇදෙන් එතන්ට. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙන මේ සංසාරයන සත්වයාටත් මහගෙදරට හිත ඇදෙනවා වගේ සතර අපායටම ඇදෙන්නේ ඒ වගේ කිව්. මතකතියාගන්න අපි මේ සසර ඉපදීපද යන්නේ ලෝභ දවේශ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත විඤ්ඥානයක් එක් යන සසර ගමන. අකුසල මූලයන්ගෙන් හටගත්ත විඤ්ඥානයක් එක්කනං අපි යන්නේ. මේ යන සංසාර ගමන තුළ අපේ හිත ඇදෙන්නේ කුසලට නෙමේ අකුසල් පැත්තටමයි. අපාය පැත්තටමයි සතරාපාය පැත්තටමයි. ඒ අපායට ඇදෙන හිතක් ආපහු සුගතියට හරවන්න කුසලයට හරවන්න පුළුවන්. ඒ පිණිස අවශ්‍යයි අපි අර කලින් කතා කරපු කරුණු තුන ආතාපී සම්පජානෝ සතිමන්. කෙලෙස් තවන වීරිය නුවන සිහි අවශ්‍යයි. ඒ නුවනින් සිහියෙන් වීරියෙන් තමයි අපායට නැඹුරු වෙච්ච මනසක් සුගතිය පැත්තට හරවන්. අකුසලේට නැඹුරු වෙච්ච හිතක් කුසලේට හරවන්. එහෙමනම් පිංහතුනේ හැම වෙලාම මරණය ගැන හිතන්. බුදුහාන්දුරු පෙන්වා මහනෙන මරණය සිහිකරමින් අප්‍රමාදී භාවය ඇතිකර ගැනීම පිණිස මරණය සිහිකිරීම මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නෑ කියලා. ඔබ නිතර ඔබෙන් හිතෙන් අහන්න දැම්මම් මැරුණොත් කොහේ අයිද. මං මෙහෙම ඉඳල හදිසියවත් මං මැරුණොත් මං කොහේ අයිද. මට පුළුවන්ද මේ සියල්ල අතහැල්ල සුගතියක හිත පිහිටවාගන්න. මං මොනවගේ ගුණ ධර්මද වඩලා තියෙන් මං මේ වෙනකොට කොච්චර පින් කුසල් වඩාගෙන තියෙනවද. මට මේ අතහරන්න පුළුවන්ද හැම වෙලායම තමන්ගේ ජීවිතය දිහා තමම්ම නුවනින් විමස විමස තමන්ගේ හිතේ ස්භාව ගැන තමම්ම විමසන් අප්‍රමාදීවෙන්. බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය උන්වහන්සේත් පිරිනිවන් පැවසාරා සංකයේ කල්පලක්ෂයක් පාරමී පුරලා. මේ ලෝකයේ පහළ වෙච්ච පින්වන්තම කෙනා භාග්‍යවන්තම කෙනා අපි කෙනවා භගවා සියලු ගුණ දරාගන්න තරා ලෝකෙ පහළ වෙච්ච පින්වන්තම භාග්‍යවන්තම කෙනත් පිරිනිවන් පෑව. අතීතේ පහළ වෙච්ච සියලු බුදුවරු පිරිනිවන් පෑව. පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පෑව. ලක්ස ගනම් මේ මහපොළොයි වැඩ සිටිය මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑව. කාම ලෝකෙම අධිපති භාවේ දරාගෙන හිටපු අය චුත වුණා. දෙවියන් දිවි ආත්මොලින් චුත වෙනවා. කාම ලෝකෙ අධිපති මාරය බවා සදාකාලික තැනක් නෙමෙයි ඒ ආත්මින් චුත වෙලා යනු. සමහරු ඒ ආත්මින් චුත වෙලා නිරේට වැටෙන අපායට වැටෙන. මනුස්ස ලෝකේම අධිපතිය හැටියට පහළ වෙන රජවරු ඉන්නවා කලින් කලට සක්විති රජවරු මැරිලා යනවා. ඒ නිසා ධනවත් සිටුවරු ඒවා මොන්න තරං කවුරුනත් උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදක් කොතන කොයි මොහොතේ හෝ මිය යනවා. අන්න ඒක සිහි කරල අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න කුසල් වඩාගන්න. එහෙමනං ඔබ හැම දෙනාටම මේ හුස්මටි කියන්න කලින් අපි දන්නේ නෑ කවදක් කොතන මොන විදිහට මරණය අපි කරායනවද. මුළු ලෝකයාම මරණ බයකින් තැතිගත්ත මොහොතා. ඒ නිසා මරණයම සිහිකරගෙන අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න මේ වෙලාව මේ වසංගතය පවා ඔබට ආශිර්වාදයක් කරගන්න ඔබ දක්ෂවෙන්. මේක වසංගතයේ කොරෝණ කියකින් නැතුව ඒ ආශිර්වාදයක් කරගන්න. ඔබ ජීවිතය අප්‍රමාදිව ගුණ ධර්මපුරන්. ආපස්සට කාලෙකට පස්සේ මේ වසංගතය ඉවර වෙච්ච කාලෙක. මේ හැමදාම තියෙන දේවල් නෙමේ. ඔබට ඔබේ ජීවිතය ආපස්සට හැල්ල බලනකොට ඔබටම සතුටු වෙන්න පුළුවන් ඇත්තට මට මේ වසංගතය ආශිර්වාදයක් වුණ. ඒ කාලෙමං හොඳට සීලාදී ගුණ ධර්ම වැඩුව. මං හොදට භාවනාව දියුණු කරගත්ත මං හොදට බණ භාවනා කර මං හොඳට ඒ කාලෙ ගුණ ධර්ම පුරාගත්තා කියලා. තේනි සප්‍රමාදීව ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාර දිදි අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් ලක්හඬ ගුවන් විදිලියේ ගයන් දුෂ්ෂන්ත මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාද ඔබ හැම දෙනාටම සැලසේවා.
සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.